කටයුතු කරන්නේ ගල්නෑව ගලේවෙල පාර පුබුදු නිවසේ පදිංචි ඥානලතා අබේසිංහ මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයෙන් නැතිව එසේනම් මේ උතුම් ධර්මානුශාසනාව මෙතින් සිට සිදු කිරීමට ගෞරවනීය දේශක වහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන්
ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව පින්නතුනි ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ සිදු කරගන්නා වූ ධර්ම දානමය කුසල කර්මයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඔබේ ජීවිත කාලය තුල මෙතෙක් ඔබ විසින් සිදු කරගත්ත අනිකුත් නොඑක් පුණ්‍ය කර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ උතුම් වූ මංගල සූත්‍රෙහි සඳහන් වන 10 වෙනි ගාථා රත්නය. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං. අපේ බුදුරජාණන් වහන්සේ මේ මහා මංගල සූත්‍ර දේශනාව තුළ මේ ලෝකයේ උතුම්ම කාරණා 38ක් දේශනා කොට වදාළා. දෙවියන් විසින් අහපු ප්‍රශ්නයකට පිළිතුරු හැටියට ඒ උතුම් මංගල කාරණා 38න් මංගල කාරණා 4ක් මේ ගාථා රත්නය තුල අන්තර්ගත වෙලා තියෙනවා. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. පළවෙනි කාරණාව අටලෝ දහමින් කම්පා නොවීම. දෙවෙනියට සඳහන් කළා ශෝක නැත්තා වූ සිත් ඇති බව. ඒ කියන්නේ දුකක් ශෝකයක් නැතුව වාසය කිරීම උතුම් මංගල කාරණාවක්. තුන්වෙනිවට සඳහන් කළා රාග රජස් නැති බව. කෙලෙස් දුහවිලි වලින් තොර බව. අවසානයේ සඳහන් කළා චතුරෝග භයෙන් නිදහස් බව. කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග. මේ චතුරෝග භයෙන් නිදහස් බව. කියන මේ කාරණා 4 උතුම් මංගල කාරණා හැටියට මේ ගාථා රත්නයේ අන්තර්ගතයි. මේ කාරණා 4ම සාකච්ඡා කරන්න ගියොත් අපිට මේ තියෙන කාල වේලාව ප්‍රමාණවත් මදි. විස්තර සහිතව සාකච්ඡා කරන්න. ඒ නිසා අපි මේ මංගල කාරණා 4න් ශෝක නැත්තා වූ සිත් ඇති බව කියන කාරණාව අපි ටිකක් දේශනාව තුළින් සාකච්ඡා කරමු. ශෝකය කියලා කියහම කැමති දේ නොලැබීම තුළ අපිට දුකක් ඇති වෙනවා. ඒ වගේම කැමති දේවල් අහිමි වීම ඒකත් දුකට හේතුවක්. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක්. අප්‍රියයන් හා එකතු වීමත් දුකක්. ප්‍රධාන වශයෙන් මේ දුක මනුස්සයන්ට තියෙනවා. කැමති දේ නොලැබීම සහ අකමැති දේ ලැබීම. පුද්ගලයන් වගේම තවත් නොඑක් බාහිර උපකරණ බඩු බාහිර ආදී මේ නොඑක් දේවල් සම්බන්ධයෙන් මේ ශෝක සහිත බව අපේ සිතේ නිතරම පැන නගිනවා. ඊට අමතරව අනුන්ගෙන් දෝෂයක් අහන්න සිද්ධ වුණොත්, දඬුවමකට භාජනය වෙන්න සිද්ධ වුණොත්, දරුමල්ලන්ගේ සැරපරුස්කම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණොත්, බොහෝම බලාපොරොත්තු තියාගෙන කරපු තවත් හුඟක් දේවල් ගොවිතැන්පත් වේවා කැමැති ආදායම් නොලැබෙනකොට නැවත ආයෙත් දුකක් උපදිනවා. දීර්ඝ කාලයක් තිස්සේ මහ බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන වෙහෙස මහන්සි වෙලා ඉගෙනගෙන බලාපොරොත්තු වෙච්ච රැකී ආරක්ෂා ආදී නොලැබෙනකොට ඒත් දුකක් හට ගන්නවා.
ලැබුණ රැකියාවෙන් බලාපොරොත්තු වෙන විදිහේ වැටුපක් නොලැබෙනකොට ඊළඟට ආයෙත් දුකක් උපදිනවා. තමන් ඇසුරු කරන්නන් පිටුපාල යනකොට නැවත දුකක් උපදිනවා. මේ ආදි වශයෙන් මේ ලෝකේ ඉපදිච්ච අයට දුක් ඇති වෙන හේතු කොච්චර තියෙනවද? පින්නතුනි දුක එහෙම නැත්නම් ශෝකය මේ කාරණාව අකුසලයක් බවත් ධර්මයේ සඳහන් කරනවා. හැකි හැම වෙලාවකම ශෝක නොකර ඉන්න පුළුවන් නම් ඒක මහත් වූ ලාභයක්. අභිධර්ම පිටකයේ තමයි සඳහන් කරන්නේ ශෝක සහිත බවත් අකුසල කාරණාවක්. අකුසල් සිතුවිල්ලක් කියලා. මොකද මේ ශෝකය කියන කාරණාව ඇතුලේ අපට නොදැනීම සියුම් වූ ද්වේෂය කියන කාරණාව ක්‍රියාත්මකයි. එහෙනම් ද්වේෂය කියලා කියන්නේ ප්‍රධාන අකුසල කර්ම වලින් එකක්. ලෝභය, ද්වේෂය, මෝහය යටපත් කළ යුතුයි කියලා අපි කතා කරන්නේ. එහෙනම් ශෝකය ඇතුලේ සියුම් වශයෙන් ද්වේෂය උපදිනවා. එක හෙලාම ඍජුවම සත්වයා නිරයට පමුණුවන කාරණාවක් නුනත් මේ ශෝක සහිත බව තුල තියෙන ද්වේෂ සහිත සිතත් එක්ක නිරයට යන්න මග හැදෙන්න පුළුවන්කම තියෙනවා. අපි කියමුකෝ කෙනෙක් ශෝක සහිතව ද්වේෂ සහිතව ඉන්න වෙලාවක මරණයටපත් වෙන්න සිද්ධ වුණොත් එහෙම අවස්ථාවක් ආවොත් ඒක නිරේගාමී උපතකට හේතුවක් වෙන්න අවස්ථාව තියෙනවා. මොකද ද්වේෂ සහිතව මරණයටපත් වුණාම මොකද වෙන්නේ කියන කාරණාව සඳහන් කරලා තියෙනවානේ. සමහර වෙලාවට මහත් වූ ද්වේෂයක් සහිතව මරණයටපත් වුණොත් විෂ සහිත සතෙක් වෙලා ඉපදෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ කියන්නේ නයෙක් වගේ එහෙම නැත්නම් පොළඟෙක් කොන කටුවේ මේ වගේ අපි කතා කරන මේ විෂ සහිත සත්තු එවන් සතුන් වෙලා තිරිසන් අපායේ උපදින්න මේ දේශ සහිත බව බලපානවා. එහෙම නැති වුණොත් යක්ෂයෙක් වෙලා උපදින්නත් හේතු වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. එහෙම නැති වුණොත් නිරේ උපදින්නත් ඒක මූලික අවස්ථාවක් බවට පත් වෙනවා. එතකොට මරණ මංචකයේ ශෝකයක්, ද්වේෂයක් අපිට ඇති වෙන්නේ නැති වෙයිද? මොකද අපි හැමෝම කවදා හරි දවසක අනිවාර්යයෙන්ම මැරෙන අයනේ. ලොකු කුඩා අපි හැමෝම සූදානම් වෙලා සිටිය යුතුයි මේ අවස්ථාවට මුහුණ දෙන්න. හැබැයි ඒ මරණය මම හොයාගෙන කොයි වෙලාවෙ එනවද? කොයි දවසේ එනවද? කොතනකදී එනවද? මොන හේතුව නිසා මරණය මා කරා එනවද? මොන වාගේ අවස්ථාවක එයිද මේ එකක්වත් අපි දන්නේ? එකක්වත් අපි දන්නේ නැහැ. අපි දන්න එක දෙයක් තියෙනවා. ඉපදුනාට පස්සේ මේ ලෝකෙ කොතන හරි තැනකදී මොනම හරි හේතුවක් මූලික වෙලා මම දවසක මැරෙනවා කියන කාරණාව විතරක් අපි දන්නවා. ඒ කාරණාව ජීවිතයේ ස්ථිර වූ ඒකාන්ත කරුණක් නිසා ජීවත් වන්නන් විසින් මොකද්ද කළ යුත්තේ? අපි කළ යුත්තේ අනිවාර්යයෙන්ම මා කරා එන මරණයට සූදානම් වෙන එක. එතකොට හිතලා බලන්නකො පින්නතුනි අපි මරණයට සූදානම් වෙනවද කියලා? අපි ජීවිතේ කොච්චර දේවල් වලට සූදානම් වෙනවද? ඉගෙන ගන්න සූදානම් වෙනවා. විභාග වලට මුහුණ දෙන්න සූදානම් වෙනවා. රැකී ආරක්ෂා හදන්න හොයාගන්න සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් වෙහෙසෙනවා, ඉගෙන ගන්නවා. ගෙවල් දොරවල් හදන්න සූදානම් වෙනවා. ඉඩ කඩන් වවන්න සූදානම් වෙනවා. යාන වාහන අරගන්න සූදානම් වෙනවා. ආවාහ විවාහ වලට සූදානම් වෙනවා. මේ විදිහට ජීවිතේ කොච්චර දේවල් වලට අපි සූදානම් වෙනවද? සමහර වෙලාවට කෙනෙක් තව කෙනෙක් මරන්න සූදානම් වෙනවා.
එහෙම අවස්ථාවලුත් ඕන තරම් තියෙනවා. නමුත් මේ බොහෝ දේවල් වලට ඔය අතර ජීවිතේ සූදානම් වෙන මිනිස්සු තමන්ගේ මරණයට සූදානම් වෙන්නේ නැහැ. එහෙම අය හුඟක් අඩුයි. ඉතින් සූදානමක් නැති නිසා හදිසියේ මූණ දෙන්න වුණාම ඇති වෙන්නේ දුකක් සහ බයක්. නමුත් ඥානවන්තයා හැම වෙලාවෙම සූදානම් වෙනවා මරණයට. ජීවත් වෙනවා කියලා කියන්නේ මැරෙන්න සූදානම් වෙන්න තියෙන අවස්ථාව. එහෙම මනාව සූදානම් වෙලා හිටපු කෙනා දුකක් බයක් කනගාටුවක් නැතුව ඒ මරණයටත් මුහුණ දෙනවා. එමනම් මරණයට සූදානම් වෙන්නේ කොහොමද? මෙලොව අත්හරිනකොට මීට වඩා හොඳ තැනක උපදින්න මගක් සකස් කරගන්න ඕනේ. සංසාරේ කෙරවල වෙනතුරු නිවන් දකින්නතුරු අපි අනිවාර්යෙන් උපදින නිසා නිවන් දකින්නතුරුම ඊළඟ උපදින භවයේ දුක්ඛදායක තැනක් නොවෙන්න ඕනේ. සතර අපායක ඉපදුනොත් ආයි කවදනම් ඒ සතර අපායෙන් මිදිලා සුගතියක එනවද කියන කාරණාවත් හිතාගන්න පුළුවන් කමක් නෑ. නමුත් ධර්මයේ සඳහන් කළා යම් කෙනෙක් ළඟ සීලය තියෙනවනම් ඔහු තිසරණේ මත පිහිටලා ඉන්නවනම් හොඳ තැනක උපදිනවා කියලා. සීලය තියෙනවනම් හොඳ තැනක උපදිනවා. ඒ කියන්නේ මේ ඉන්න තැනට වඩා හොඳ තැනක උපදිනවා. හැබැයි එතන හොඳ තැනක් වෙන්න අපිට උපදින තැනදී ආහාර තියෙන්න ඕනේ. ඇඳුම් පැළඳුම් තියෙන්න ඕනේ. නිවාස තියෙන්න ඕනේ. යාන වාහන තියෙන්න ඕනේ. මේ අපි බලාපොරොත්තු වෙන සැප සම්පත් සහිත වෙන්න ඉපේ. සීලය නම් උපදින තැන තීරණය කරනවා. ඒ ඉපදිච්ච තැනදී අඩුවක් පාඩුවක් නැතුව ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව හදන්නේ දානය තුලින්. ඒක නිසා අපේ ජාතක පාළියේ පවා සඳහන් කළා නිවැරදි සීලයක පිහිටලා දසදාන වස්තුව සම්පූර්ණ කරගන්නවා නම් ඒ පුජ්‍යලයා මැරෙන්න බය වෙන්නේ මොකටද කියලා. එතකොට මේක බුද්ධාන්තරයක් නේ. දැන් ওই කාරණාව ජාතක පාළියේ සඳහන් කරලා තියෙන අබුද්ධෝත්පාද කාලික සීලෙහි පිහිටලා දසදාන වස්තුව සම්පූර්ණ කරගන්න කියලා. ඉතින් අබුද්ධෝත්පාද කාලයකට කවුද සිල් ගැන කියලා දෙන්නේ? නමුත් සත්පුරුෂයන්ට එදාටත් සිල් ගැන වැටහෙනවා. සත්පුරුෂයෝ මුණ ගැහුනොත් එදාටත් සීලය ගැන ඉගෙන ගන්න පුළුවන්. මොකද අබුද්ධෝත්පාද කාලවල උතුම් සිල් ආරක්ෂා කරපු අය පිළිබඳව ධර්මයේ ඕන තරම් සඳහන් වෙනවා. පින්නතුනි අපිත් පින්කම් කරලා ප්‍රාර්ථනාවක් කරලා තියෙන එක වටිනවා. නිවන් දකින ಜಾති දක්වා සම්මා දිට්ඨික වන්නේම්වා. ඒ ප්‍රාර්ථනාව ජීවිතයට හරි වටිනවා. නිවන් දක්නා ಜಾති දක්වා අබුද්ධෝත්පාද කාලයක ඉපදුණා. නිර්මල තිසරණේ උතුම් සීලය මට එදාටත් වැටහේවා කියලා ප්‍රාර්ථනාවක් කරන එක හරි වටිනවා. ඒතකොට එවන් කාලවල පවා අපට සීලයේ මනාව ආවර්ජනය වෙනවා. වරද හැටියට සිහි උපදිනවා. වරදින් අත මිදෙන්න එදාටත් මග හැදෙනවා. කල්යාණ මිත්‍රයන් ලබන්නෙම්වා, කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා ලබන්නෙම්වා. ඒ අවවාද අනුශාසනා ඉවසන්ඩ නිහතමානී සිත් ඇති වේවා. අපි එහෙම ප්‍රාර්ථනා කරලා තිබුණාම පසේ බුදුරජාණන් වහන්සේලාගේ පවා අනුකම්පාවට ලක් වෙන පිරිසක් බවට පත් වෙනවා. එතකොට පින්නතුනි අපි මේ කරුණ සඳහන් කළේ මරණයට සූදානම් වීම ගැනනේ.
එතකොට දැන් මේ බුද්ධෝත්පාද කාලේ ඔබ මේ වෙනකොට මනාව තිසරණයේ මත පිහිටලා නම් ඒක මරණයට හොඳ සූදානමක්. ඔබ උතුම් පංචශීලයේ මත පිහිටලා ජීවත් වෙනවා නම් ඒක මරණයට හොඳ සූදානම් වීමක්. උපෝසත දවසට නැත්නම් පොයේ දවසට පන්සිල් වලින් එහාට ගියපු උපෝසත සීලය සමාදන් වෙලා ඉන්නවා නම් සමාදන් වෙනවා නම් ඒක මරණයට සූදානම් වීමක්. දම්පැන් දෙන්න නිරන්තරයෙන් උත්සාහ දරනවා නම් තුනුරුවන් උදෙසා දන් දෙනවා. සිල් ගුණ පුරණ අයට උපාසක උපාසිකාවන්ට එවන් අයට දන් දෙනවා. දුගී මගී යාචක ආදීන්ට ආහාර පාන දෙනවා. තිරිසන් සතුන්ට පවා කෑම වේලක් ලබලා දෙන එක අනාගත ජීවිතයට ලොකු ආයෝජනයක් බව අපේ ධර්මයෙන් මනාව පැහැදිලි කරලා තියෙනවා. එතකොට සීලයක් මත පිහිටලා දානයත් සම්පූර්ණ කරගනිමින් යම් කෙනෙක් ජීවත් වෙනවා නම් ඔහු මැරෙන්න සූදානමක් තියෙන කෙනෙක්. සූදානම් වුණත් නැතත් මැරෙනවා. සූදානම් වෙන්න ඕනේ මොකටද? හොඳ තැනක උපදින්න. නරක තැනක උපදින්න කොහොමත් සූදානම් වෙන්න ඕනේ නෑනේ. නරක තැනක උපදිනවා කියන එක කොහොමත් වෙනවා. නමුත් දුගතියෙන් මිදලා සුගතියකට එන්න තමයි සූදානම් වෙන්න ඕනේ. එනම් ශෝක නැති බව සත්වයා කොයිතරම් සුවපත් කරනවද? හැබැයි වර්තමානයේ සාමාන්‍ය මලගෙවල් වගේ වෙච්චහම මේ ශෝක නැති මිනිස්සුන්ගේ හිත තුල ශෝකය උපද්දවන්නේ බොහෝ වෙලාවට කටයුතු කරන බව දකිනවා. දැන් අපි අතර ඉන්න කෙනෙක් මරණයටපත් වුණත් ශෝක නොකර ඉන්න පුළුවන් නම් වටිනවනේ. දැන් මේ ශෝක නොකිරීම මංගල කාරණාවක් නම් අපේ කෙනෙක් මැරුණත් ශෝක නොකර ඉන්න කෙනෙකුට පුළුවන් නම් ඒක හරි ශ්‍රේෂ්ඨ බවක්. හැබැයි පින්නතුනි ධර්මයේ සඳහන් කරලා තියෙන හැටියට යමෙක් හරියට ධර්මයේ තුල පිහිටලා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියට තේරුම් අරන් නම් එවන් පුජ්‍යලයා තමන්ගේ කවුරු මැරුණත් දුකටපත් වෙන්නේ. මොකද ඔහු හොඳට අනිත්‍ය බව දන්නවා. අපේ ධර්මයේ මූලිකම කාරණාවක් නේ අනිත්‍ය. එතකොට මේ ඉන්න ඔක්කොම නිට්ටය නෑනේ කවුරුවත්. එහෙනම් ලෝක ස්වභාවය අනිත්‍ය බවින් යුක්තයි නම් මේ ලෝකේ නිවන හැර අන් සියල්ලම පාහේ අනිත්‍යයි. ස්ථිර නෑ, නිට්ටය නෑ. නමුත් නිවන ස්ථිරයි. ඒ වාගේ බොහෝ දේවල් තියෙන අනිත්‍යයි. මරණය ස්ථිරයි. අනිත්‍යතාවයේ කෙරවලක්. මරණය ස්ථිරයි. එතකොට මේ අනිත්‍ය බව යමෙක් හොඳට අවබෝධ කරලා නම් Taman ළඟ හිටපු කවුරු මරුණත් ඒ අනිත්‍ය බව තුළ ඔහු හිත හදා ගන්නවා. මේ ඇවිල්ලා ඉන්න කවුරුවත් සදාකාලික ඉන්න නෙමෙයි ආවේ කියලා ඔහු මනාව දැනගන්නවා. නමුත් අපි දකින අර මුලින් සඳහන් කරපු කාරණාව ශෝක ඇති අයත් කොහොමත් ශෝක කරනවා. ශෝක ඇති අය සමහර වෙලාවට ශෝක නැති අයත් ශෝකයෙන් ඉන්නවා වගේ බොරුවටත් පෙන්නනවා. නමුත් ඔය මලගෙවල් වල ශෝක ප්‍රකාශය නොඑක් කවිපන්ති ඒ වාගේ දේවල් ගායනා කරලා ශෝකයක් නැති මිනිස්සුන්ගේ හිතෙත් ශෝකය උපද්දවන්න උත්සාහ කරනවා. ඒකට ඒවා ඒ තරම්ම ධර්මානුකූල නැති සුදුසු නැති වැඩ හැටියට තමයි දකින්න තියෙන්නේ. මේ ගාථාරත්නේ මේ ශෝක නැති බව කොච්චර වටිනවද කියන කාරණාව පැහැදිලි කරන්නේ. අතීත කතාවක් ඉස්මතු කරලා තියෙනවා. පේතවත්තු ප්‍රකරණේ උරග පේතවත්තුව කියන නමිනුත් මේ කාරණාවම පැහැදිලි කරලා තියෙනවා.
අතීතයේ කසී රටේ ධර්මපාල කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. මේ ධර්මපාල බ්‍රාහ්මණයාගේ ගෙදර පවුලේ 6 දෙනෙක් ඉන්නවා. බ්‍රාහ්මණයයි, බැමිණියයි, පුතෙකුයි, දුවෙකුයි, ලේලියක් සහ දාසියක් මේ ගෙදර ඉන්නවා. 6 දෙනෙක්. හැබැයි මේගොල්ලෝ බොහෝම ධර්මානුකූලයි. හැමෝම මරණ සතිය හොඳට වඩනවා. මරණ සතිය හොඳට දියුණු කරලා ඉන්නේ. ඒ කියන්නේ මරණයට හොඳට සූදානම් වෙලා ඉන්නේ. එක දවසක් ධර්මපාල බ්‍රාහ්මණතුමා තමන්ගේ පුතත් එක්ක කුඹුරට ගියා. බ්‍රාහ්මණතුමා කුඹුර හානවා. කුඹුරේ තැන් තැන් වල තියෙන නොයෙක් රොඩු ගොඩවල් එකතු කර කර පුතා පුලුස්සනවා. මේ කාර්ය කර කර ඉන්න වෙලාවේ පුතාට සර්පෙක් දෂ්ට කරලා. පුතා මැරිලා. බ්‍රාහ්මණතුමා හදිස්සියේ දකිනවා පුතා වැටිලා. ගිහිල්ලා බලමු පුතා මැරිලා. බ්‍රාහ්මණතුමා මොකද කළේ ඊට පස්සේ? කුඹුර අයිනෙන් යන මගියෙකුට කතා කළා. කතා කරලා ඒ මගියට කියනවා මට උදව්වක් කරන්න පුළුවන්ද? මොකද්ද කියලා අහපුවම ඔහුට කියනවා ඔතනින් යන ගමන් අපේ ගෙදරට ගොඩ වෙලා ගෙදර අයට කියන්නේ හොඳට නාගෙන පිරිසිදු ඇඳුම් ඇඳගෙන එක්කෙනෙකුට ප්‍රමාණවත් කෑම එකකුත් බැඳගෙන කුඹුරට එන්න කියලා. අර මගියා ගෙදරට ගිහිල්ලා පණිවිඩය කීවා. සියලු දෙනාම හොඳට නාගෙන අලුත් ඇඳුම් ඇඳගෙන කෑම එකකුත් අරගෙන කුඹුරට ගියා. දැන් කුඹුරට දෙන්නේ ගියා. නමුත් ගේන්න කිව්වේ කෑම එකයි. පවුලේ කුඹුරට ආවට පස්සේ බ්‍රාහ්මණතුමා වැඩේ නතර කරලා නාකියාගෙන තමන්ට අරගෙන ආපු ඇඳුම් ටික ඇඳගෙන ගෙනාපු කෑම එක අනුභව කරලා ගෙදර අයත් එක්ක එකතු වෙලා දර හෙව්වා. දර හොයලා දරසෑයක් හදලා මරුණ පුතා අරගෙන ගිහිල්ලා දරසෑයේ දාලා දැන් ගෙදරම කට්ටිය පුතාව පුච්චනවා. මරිච්ච පුතා කොහේ යන්නද? මරණ සතිය හොඳට වඩලා තිබුණා. සිල් ගුණ ජීවිතය හොඳට පෝෂණය කරලා තිබුණා. මරුණ ගමන් ඔහු සක්‍ර දේවේන්ද්‍ර වෙලා ඉපදුණා. දැන් සක්‍ර දේවේන්ද්‍රය ආපහු බලහම තමන්ගේ පවුලේ කට්ටිය තමන්ගේ පරණ කය ආදාහනය කරනවා. මේගොල්ලෝ පරීක්ෂා කරන්න යන්න ඕනේ කියලා හිතුණා. සක්‍ර දේවේන්ද්‍රය බ්‍රාහ්මණ වේශයක් අරගෙන තමන්ගේ මව්පියෝ ඉන්න තැනට ඇවිල්ලා තාත්තා ළඟට ගිහිල්ලා කතා කළා. බ්‍රාහ්මණේ ඔබලා නම් මුවෙක් මරලා පුච්චනවා කියලා මං හිතනවා. මටත් නම් බඩගිනි. පිලිස්සුනහම මස් කෑල්ලක් මටත් දෙනවද කියලා ඇහුවා. බ්‍රාහ්මණතුමා සඳහන් කරනවා මේ දවන්නේ මුවෙක් නෙමෙයි. මේ දවන්නේ මිනිස්සෙක්. එහෙම කියහම අර ආගන්තුක බ්‍රාහ්මණයා අහනවා එහෙනම් මේ උඹලගේ හතුරෙක් වෙන්නයි නේද? කට්ටියම එකතු වෙලා මරලා පුච්චන්නද ලෑස්ති? ඊට පස්සේ නෑ හතුරෙක් නෙමෙයි. මේ අපේ එකම පුතා. බොහොම සිල්වත්, බොහොම ගුණවත්, මව්පියන්ට හොඳට ගරු කළපු අපේ පුතා මේ පුච්චන්නේ. එතකොට අර බ්‍රාහ්මණයා අහනවා මේ පුලුස්සන්නේ පුතා නම් කොයි උඹලගේ ඇස්වල කඳුළු? කොයි උඹලා අඬනවා? කොයි කෑකෝ ගහ වැළපෙනවා? එහෙම ආපුහම බ්‍රාහ්මණතුමා සඳහන් කරනවා ඇයි මොකටද අඬන්නේ? මරුණ කෙනෙක් වෙනුවෙන් අඬන්න ඕනේද? මරුණ කෙනෙක් වෙනුවෙන් අඬන එකේ තේරුම මොකද්ද? ඒක බොහොම දුප්පත් මානසිකත්වයක්. බ්‍රාහ්මණතුමා සඳහන් කරනවා උරගෝව තචං ජෙන්නං හිත්වා ගච්ඡති සන්තනු.
ඒවං ශරීරේ නිබ්බෝගේ තේතේ කාල කතේ සති. බ්‍රාහ්මණතුමා කියනවා උරගෝව තචං ජින්නං, උරගයා නැත්නම් සර්පයා තමන්ගේ පරණ හැව අයින් කරන්න වෙච්චහම ගස් දෙබලක් අස්සෙන් මොකක් හරි ඇඟ තද වෙලා අස්සෙන් රිංගලා යන්න පුළුවන් තැනකින් ගමන් කරලා අර පරණ හැව ගලවලා දානවා. පරණ හැව අයින් කළා කියලා සර්පයාට කිසි දුකක් නෑ. මේ ලෝකේ ජීවත් වෙන අය මැරිලා යනවා කියලා කියන්නේ මරණයෙන් පස්සේ ඒ පරණ ඇඟ අත්හැරලා ඔහු තමන් කරගත්ත කුසල ධර්මයන්ට අනුව කර්මානුරූපීව තව තැනක උපදිනවා. ඔහු පරණ කය දාලා අලුත් තැනක ඉපදිලා. ඉතින් අපි මේ ලෝකේ දාලා ගියපු පුතාගේ පරණ කය පුලුස්සනවා. කර්මානුරූපව කොහේ හරි ඉපදිලා ඇති. අපි ඇඬුවට මේ මලකුණට ඇහෙන්නේ නැහැ. අපි ඇඬුවා කියලා මේ මලකය එන්නෙත් නෑ ආපහු. අපේ හැඬුම මැරිච්ච පුද්ගලයා බලාපොරොත්තුත් නෑ. ඉතින් එහෙව් එකේ අපි මොකටද අඬන්නේ කියලා අහනවා. සඳහන් කරනවා ඩයිහමානෝ නජානාති ඥාතිනං පරිදේවිතං තස්මාතං නරෝදාමි ගතෝසෝ තස්ස යාගති. බ්‍රාහ්මණතුමා සඳහන් කරන්නේ දවනු ලබන ශරීරය නෑදෑයන්ගේ හැඬීම ගැන මොකවත්ම දන්නේ නැහැ. ඒ නිසා පුතාගේ මරණය හේතුවෙන් අපි අඬන එකේ තේරුමක් නැහැ. ඔහු කර්මයට අනුව යා යුතු ගමනක් තිබුණද ඒ ගමන ඔහු ගිහිල්ලා ඉවරයි. දැන් මෙහෙම සඳහන් කරාම අර ආගන්තුක බ්‍රාහ්මණයා යනවා ඒ දරුවගේ අම්මා ගාවට, බැමිණි ගාවට. ගිහිල්ලා කියනවා මේ පුරුෂයෝ කියන જાතිය නම් ටිකක් හිත තද පිරිසක්. එනර කාන්තාවගේ හිත හරි ලාමකයි. මේ මැරිලා ඉන්නේ ඔබේ පුතා. පුතාගේ මරණය ගැන අම්මා හැටියට උඹටත් දුකක් නැද්ද කියලා. අම්මා කියනවා අනෞහාතු තතෝ ආග අනනුඤ්ඤාතෝ ඊතෝ ගතෝ යතා ගතෝ තථා ගතෝ තත්තකා පරිදේවන. මොකද්ද මේ අම්මා කියලා තියෙන්නේ? අම්මා කියනවා මගේ පුතා මගේ කිසිම ආරාධනාවක් නැතුව මගේ කුසට ආවා. මගේ කුසට ආපු ඔහු මං පෝෂණය කරලා මේ ලෝකෙට බිහි කළා. හැබැයි අපි අතර ජීවත් වෙමින් ඉඳලා අපි කාටවත් නොකියම ඔහු ආපහු යන්න ගියා. ඒක සඳහන් කර අනෞහාතු තතෝ ආග ආරාධනාවක් නැතුවම ආවා. අනනුඤ්ඤාතෝ ඊතෝ ගතු අපේ ආරාධනාවකින් තොරවම ඔහු මෙහෙන් යන්න ගියා. තථාගත යථාගතෝ තථාගතෝ තත්තකා පරිදේවන. ඉතින් මම හඬන වැළපෙන එකේ තේරුම මොකද්ද? සඳහන් කළා සචේ රෝදී කිසා අස්සං තත්තමේ කිං පලංසියා නාති මිත්තා සුහජ්ජානං බියෝනෝ අරතීසියා. ඔහුගේ මරණය ගැන මගේ හැඬීමෙන් ඔහුට වෙන යහපතක් නැහැ. මම ඇඬුවා කියලා ඔහුට වෙන යහපතක් නැහැ. ඔහු නැවත එන්නෙත් නැහැ. එහෙම නැත්තම් ඔහුට යහපතකුත් නොවෙනවා නම් ඔහු නැවත එන්නෙත් නැත්තම් මගේ තැවීමෙන්, මගේ දුකෙන්, මගේ ශෝකයෙන් වෙහෙසටපත් වෙන්නේ මමමයි. කවුද එහෙම සඳහන් කරන්නේ? මැරිච්ච කෙනාගේ නැගණිය.
දැන් අම්මගෙන් අර වාගේ පිළිතුරක් ලැබුණාම ඊළඟට බ්‍රාහ්මණයා යන්නේ මරුණ කෙනාගේ නැගණිය ළඟට. ගිහිල්ලා ඇගෙන් තමයි අහන්නේ ඔබේ එකම සහෝදරයා මේ මැරිලා තියෙන්නේ. ඉතින් තමන්ගේ එකම සහෝදරයා අහිමි වීම පිළිබඳව දුකක් නැද්ද කියලා. ඒ සඳහන් කරපු කාරණාව තමයි තියෙන්නේ. හැඬීම වැළපීම මගේ ශරීරයේ කුෂ වෙන්න හේතුවක්. ඒ කියන්නේ සහෝදරයා මැරුණා කියලා හැඬීමෙන් වැළපීමෙන් වෙන්නේ මට අලාභයක් මිසක් මට ලාභයක් නෙමෙයි වෙන්නේ. මට පාඩුවක් කරගෙන මං ඇඬුවත් කමක් නැහැ. ඔහු ආපහු එනවනම්. ඉතින් මට පාඩුවක් මිසක් ඔහු ආපහු ඇවිල්ලා මට ලාභයක් සැලසෙන්නේ නැහැ. මම මොකටද අඬන්නේ වැළපෙන්නේ කියලා එයා අහනවා. ඊළඟට බ්‍රාහ්මණය යනවා. එතන ඉන්න අනික් කාන්තාව ගාවට. ඇය ගාවට ගිහිල්ලා අහනවා මේ මැරිච්ච කෙනාගේ කවුද ඔබ? ඇය සඳහන් කරනවා බ්‍රාහ්මණය මේ දරසෑයේ දැවෙන්නේ මගේ ස්වාමියා කියලා. එතකොට දැන් ඔබට මේ ලෝකෙ තිබිච්ච රැකවරණේ ඔබේ ස්වාමියානේ. දැන් ඒ රැකවරණේ ඔබට අහිමි. ඉතින් ඔබේ ස්වාමියා අහිමි වීම ගැන ඔබට දුකක් නැද්ද කියලා ඇහුවා. ඒ සඳහන් කරනවා යතාපි රෝධකෝ චන්දං ගච්ඡන්ත මනු රෝධති එවං සම්පදං මේ වේතං යෝපේත මනුසූචති. ඒ කියනවා පුංචි දරුවෙක් අහසේ තියෙන හඳ මඩල ඉල්ලලා අඬනවා. රෝදයක් හැටියට ලබා ගන්න අහසේ තියෙන හඳ මඩල ඉල්ලනවා. රත චක්‍රයක් වෙනුවෙන් මේ දරුවගේ කරත්තේට රෝදයක් හැටියට හඳ මඩල ඉල්ලනවා. සඳහන් කරනවා ඒ හඳ මඩල කවදාවත් ඔහුට ආයෙ ලැබෙන්නේ නැහැනේ. ළමයා කරත්තේට රෝදයක් හැටියට හඳ මඩල ඉල්ලුවාට ඒක කවදාවත්ම වෙන්නේ නැති වැඩක්. මට තිබිච්ච එකම රැකවරණේ මගේ ස්වාමියා මට අහිමි වුණා කියලා. මම මෙතන කොච්චර වැළපුණත් කෑකෝ ගහගෙන බිම පෙරලි පෙරලි ඇඬුවත් මට කවදාවත් මගේ ස්වාමියා මේ ජීවිතේ ආයෙ හම්බ වෙන්නේ නැහැ. ඔහු මට හම්බ නොවන බව දැන දැන මම මොකටද බොරුවට අඬන්නේ? ඔහු හම්බ නොවන බව දැන දැන මොකටද බොරුවට අඬන්නේ කියලා භාර්යාව අහනවා. අන්තිමට මේ හැම කෙනෙක්ම අපි අර දෙවෙනියට සඳහන් කරපු ගාථාව කියනවා. මොකක්ද ඒ ගාථාව? ඩයිහමානෝ නජානාති ඥාතිනං පරිදේවිනං තස්මාතං නරෝදාමි ගතෝසු තස්ස යාගති. මේ ගාථාව මේ හැම කෙනාම කියනවා. ඒකෙන් සඳහන් කිරියේ දවනු ලබන ශරීරයේ නෑයන්ගේ හැඬීම නොදනී පිච්චෙන කය දන්නේ නෑයෝ අඬනවා කියලා. ඒ නිසා පුතුගේ මරණය, සහෝදරයාගේ මරණය, ස්වාමියාගේ මරණය මට දුකට කාරණාවක් නෙමෙයි. සඳහන් කරන ඔහුගේ කර්මයට අනුව යායුතු තැනට ඔහු ගියා. අපි අඬලා මොකද කරන්නේ? හැමෝම මේ කතාව කියනවා. ඊළඟට අන්තිමට යනවා අනික් කාන්තාව ළඟට. ඊළඟ ඔබ කවුද? මරිච්ච තැනත්තගේ ඔබ කවුද කියලා අහපුවාම ඇය කියනවා බ්‍රාහ්මණතුමනි මේ මැරිලා ඉන්නේ අපේ ස්වාමියා. ඒ කියන්නේ ඇය ගෙදර ඉන්න දාසිය. දාසිය කියනවා මේ අපේ ස්වාමියා. ඒතකොට දාසියගෙන් අහන දැන් ඔබට දුක නැද්ද? ස්වාමියාගේ මරණය සම්බන්ධයෙන්. ඈත් කියනවා යතාපි බ්‍රහ්මේ උදකුම්බෝ බින්නෝ අප්පටි සන්දියෝ එවං සම්පදං මේ වේතං යෝපේත මනුසූචති. දාසිය කියනවා බිඳුණු කලයක් නැවත සම්බන්ධ කරන්න බෑ වගේ. බිඳුණු කලේ නැවත තිබුණ විදිහට සම්බන්ධ කරන්න බෑ. මැටි කලේ බිඳුනහම ඒක ආයෙ පිළියම් කරන්න බෑනේ. ඒක බිඳිලා ඉවරයි.
ඒකයි මේ කියන්නේ. උදකුම්බෝ කියන්නේ ජලයේ පුරවන කලය. බින්දිලා ගියාට පස්සේ නැවත සම්බන්ධ කරන්න බෑ. බින්නෝ අපපටි සංදියෝ. බිඳුණු කලයේ සංදි කරන්න බෑ. ඒවන් සම්පදන් මේ වේතන්. ඒ වගේම තමයි මරණයටපත් වෙච්ච පුද්ගලයා. යෝපේත මනුසෝචති. ඒ මරුණ පුද්ගලයා වෙනුවෙන් හැඬුවා ශෝක කළා කියලා ඒ පුද්ගලයා ආයේ කවදාවත් අපි ගාවට එන්නේ නැහැ. ඒ හින්දා මගේ ස්වාමියාගේ මරණය ගැන මම මොකට අඬන්නද කියලා ඇයි කියනවා. දැන් මේ 5 දෙනෙකුගෙන් බ්‍රාහ්මණයා ගිහිල්ලා ප්‍රශ්න කෙරුවා. මේ මැරිලා ඉන්න පුද්ගලයා ගැන උඹලා දුක් වෙන්නේ නැත්තේයි කියලා. 5 දෙනාම බ්‍රාහ්මණයාට නොඑක් පිළිතුරු ලැබලා දුන්නා. තාත්තා කියනවා සර්පයා හැව අයින් කරලා ගිහිල්ලා ඒ හැව දිහා ආපහු හොයන්නේ බලන්නේ නැහැ. සර්පෙක් හැව ගලවලා දාලා ගියා වගේ පුද්ගලයා මෙලොවට අරගෙන ආපු ආයුෂය අවසන් වුණාම ਉਹ පරණ කය දාලා යන්න ගියා. ඒ පුද්ගලයාට දැන් පරණ කය ගැන කල්පනාවක් නැහැනේ. ඔහුටත් මේ කය ගැන ඌමනාවක් නැත්තම් අපි අඬලා වැළපිලා ආය ඔහු මේ කයට ගෙන්න ගන්නත් බැරි නම් අපි මොකටද හඬන්නේ? තාත්තා කිව්වේ එහෙම. ඒතර අම්මා සඳහන් කළේ ආරාධනාවක් නැතුවම ආරාධනාවක් නැතුවම ගියා. ඉතින් මං අඬන්නේ වැළපෙන්නේ මොකටද? සහෝදරිය සඳහන් කළා මගේ සහෝදරයා නැති වුණා කියලා හඬනකොට වැළපෙනකොට ඒකේ මට අයහපතක් තමයි වෙන්නේ. මේ හැඬීම තුල මං කෙට්ටු වෙනවා. මං කුෂ වෙනවා. ඒ දුකෙන් කනගාටුවෙන් ඉන්න පුද්ගලෙක් කුෂ වෙනවනේ. කල්පනා කර කර ඉන්නකොට ශරීර ස්වභාවය පාව වෙනස් වෙනවා. ඉතින් ඇය කියනවා ඔහු මැරිලා ගිහිල්ලා. ඉතින් මම මොකටද මට අලාභයක් කරගන්නේ? භාර්යාව කියනවා කුඩා දරුවෙක් හඳ මඩල රත චක්‍රයේ හැටියට ඉල්ලලා අඬනවා වගේ මරුණ ස්වාමියා වෙනුවෙන් මං ඇඬුවා කියලා මට කවදාවත් ආයේ මේ ස්වාමියා හම්බෙන්නේ නැහැ. ඉතින් මම මොකටද වෙහෙසෙන්නේ? දාසිය සඳහන් කළේ බිඳුණු කලයේ නැවත සම්දි කරන්න බෑ වගේ මරුණ පුද්ගලයා ආයේ මෙතෙන්ට එන්නේ නැහැ. ඉතින් අපි මොකටද අඬන්නේ? දැන් බලන්න 5 දෙනෙකුගේ ප්‍රකාශ ටික. ජීවිතය පිළිබඳව කොයි තරම් අවබෝධයක් කරන්ද? නමුත් ධර්මයේ පිළිබඳව හරි අවබෝධයක් නැති අය කෙනෙක් මරණයට පත් වෙච්චාම කොයි තරම් හඬනවද වැළපෙනවද? ප්‍රධාන හේතුව තමයි තමනුත් මරණයට සූදානම් නැති හින්දා මරණය පිළිබඳව නැවත නැවත ආවර්ජනය කරලා නැති නිසා මරණයේ භාවනාවක් හැටියට වඩලා නැති නිසා මරණානුස්සතියක් හැටියට කෙනෙකුගේ මරණය අපිට ලොකු ශෝකයක්. නමුත් මේ 5 දෙනාගේ ප්‍රකාශ ටික අපේ ජීවිතයට කොයි තරම් වටිනවද? පින්නදී කෙනෙක් මැරුණහම බොහොම සිහි කල්පනාවෙන් අහගෙන ඉන්නකෝ අඬන හැටි. ඒ අඬනකොට මොනවද කියන්නේ කියලා. හුඟක් දෙනා අඬන්නේ ඒ පුද්ගලයා මැරුණ නිසා නෙමෙයි. ඔහුගේ මරණය නිසා Tamanට වෙච්ච පාඩුව ගැන කී අඬන්නේ. ඊට පස්සේ අපිට කවුද ඉන්නේ? ඊට පස්සේ අපි කවුද බලාගන්නේ? ඊට පස්සේ කවුද අපිට ආරක්ෂාවක් සපයන්නේ? මේ වගේ දේවල් කියන්නේ මේ දඬන්නේ. ඊට පස්සේ කවුද දරුවෝ එක්ක ඉන්න මගට යන්නේ? ඊට පස්සේ කවුද දරුවෝ පාසලට ඇරලන්නේ? ඔය හොඳට සිහි කල්පනාවෙන් අහගෙන ඉන්නකො මල ගෙදරක අඬන්නේ හැටි. ගෙදර අය මොනවා කියාද අඬන්නේ කියලා. අඬන්නේ අර පුජ්‍යලයා මරුණ හින්දා නෙමෙයි. හුඟක් දෙනා Tamanට වෙච්ච පාඩුව ගැන කියා අඬන්නේ. නමුත් කෙසේ වෙතත් හැඬීම වැළපීම ඊතරම් සුදුසු නැති ක්‍රියාවක්. බුදුදහමට අනුව නම් ඒක නොගැලපෙන ක්‍රියාවක්. ධර්මාවබෝධයේ තියෙන කෙනෙක් නොකරන ක්‍රියාවක්.
දැන් මේ 5 දෙනාම අර බ්‍රාහ්මණයාට මේ ටික කීවට පස්සේ බ්‍රාහ්මණයාට තියෙන පුදුම සතුටක්. බ්‍රාහ්මණය කියනවා ශ්‍රේෂ්ඨයි. ඔබලා හරි ශ්‍රේෂ්ඨයි. ඔබලා මරණ සතිය හරියටම වඩලා තියෙනවා. මරණ අනුස්මෘතිය ඔබලා හොඳට ආවර්ජනය කරලා තියෙනවා. මරණ සති භාවනාව උඹලගේ හොඳට වැඩිලා තියෙනවා. ඊට පස්සේ හේනට කුඹුරට වෙලා තවත් දහදුක් විඳින්න අවශ්‍ය නැහැ. මේ උතුම් කටයුත්ත මරණ සති මේ භාවනාව තව තවත් දියුණු වෙන්න වඩන්න. ඒ සඳහා විවේකය අවශ්‍යයි. දැනටත් ඉන්නේ ඊටාම හොඳ තැනක. නමුත් මේක තවත් දියුණු කරගන්න පුළුවන්. ඒ සඳහා විවේකය වෙනුවෙන් ඔබලගේ නිවස ධන ධාන්‍යයෙන් පුරවලා තියෙනවා. ඒ දේවල් ප්‍රයෝජනෙට අරගෙන ආයෙ හේන් කුඹුරු කොටන්න නැතුව විවේකීව මරණ සතිය වඩන්න. අන්තිමට කියනවා මම තමයි මරුණ කියලා. මම තමයි මේ සෑය දෙවෙනි කෙනා. මම ආවි ඔබලා ගැන පරීක්ෂණයක් කරලා යන්න. මරණ සතිය හොඳට වඩලා කරගත්ත කුසල ධර්මයන් එක්ක කර්මානුරූපීව මම සක්‍ර දේවේන්ද්‍ර වෙලා ඉපදුණා. මම මෙලව අතහැරලා දාලා ගියපු කය වෙනුවෙන් නොහඬන එක ගැන හරි සතුටුයි කියලා සතුට ප්‍රකාශ කරලා තමන් ඉපදිච්ච තැනත් කියලා මරණ සතිය දිනු කළා. මමත් මගෙත් එක්ක ඒ මරණ සතිය ඔබලත් දිනු කළා. ඔබලගේ දිනු බව හොඳට පැහැදිලිව පේනවා. තව තව මරණ සතිය දිනු කරලා ශෝක නැති සිත් ඇති කරගෙන මෙලව සුවපත් කරගන්නවා වගේම පරලොවත් සුවපත් කරගන්න තව තව වහවහ කටයුතු කරන්න කියලා ඒ අයට ප්‍රශංසා කරලා සක්‍ර දේවේන්ද්‍ර අතුරුදහන් වෙලා ගියා. එතකොට මේ කාරණා ටිකෙන් මේ ශෝක නැති බව කොයිතරම් වටිනවද? අනික ශෝක කරන්නේ මොන හේතුව නිසාද කියන කරුණු දෙකක් පැහැදිලි කරනවා. ඇයි කෙනෙක් ශෝක කරන්නේ? අනවබෝධය නිසා. දැන් අෂ්ටලෝක ධර්මයේ ගැනත් මේ ගාථාවේ සඳහන් කළානේ. අටලෝ දහමින් කම්පා නොවීම. පින්නතුනි මේ ලෝකේ අටලෝ දහමින් බේරිලා ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් මේ ලෝකේ නෑනේ. ආනින්වේ නින්දා ප්‍රශංසා සැප දුක් මේ වාගේ දේවල් නැති කෙනෙක් ඉන්නවද? ලෞතර බුදුරජාණන් වහන්සේටත් නින්දා කළා. කාලයක් කෙනෙකුට ප්‍රශංසා කරනවා. අපිම කෙනෙකුගේ ගුණ කියා ප්‍රශංසා කරපු අපේ මුඛයෙන්ම තව දවසක ඒ මනුස්සයාට අපි අපහු දෝෂාරෝපණය කරනවා. හිතලා බලන්න එකම කටින් කරන්නේ කලක් ප්‍රශංසා කළා කලක් දෝෂාරෝපණය කරනවා. ඒ වගේම සැප විඳිනවා මිනිස්සු කාලයක් තිස්සේ හොඳට සැප සම්පත් සහිතව ජීවත් වෙච්ච මිනිස්සු තවත් කාලෙක අපි දකිනවා අන්ත අසරණ වෙලා ජීවත් වෙනවා. ජීවත් වෙන්න මගක් නැති තරම් ඊතා දුගී දුප්පත් බවට පත් වෙලා. ඉතින් මේක තමයි ලෝක ස්වභාවයේ හැටි. මේක හොඳට තේරෙනවා නම් මේක හොඳට අවබෝධ වෙලා නම් ඔහු නින්දාව ළඟ වගේම නැත්නම් ප්‍රශංසාව ළඟ වගේම නින්දාව ළඟත් සතුටින්ම ඉන්නවා. කෙනෙක් ප්‍රශංසා කරන්න අපි මාන්නයටපත් වෙලා කටයුතු කරනවට වඩා අහංකාරකමක් ඇති කරගන්නවට වඩා හරි වටිනවා ඔය ප්‍රශංසා කරන මුඛයෙන්ම දවසක මට නින්දා කරනවා කියන කාරණාව හොඳට අවබෝධ කරගෙන ජීවත් වෙන එක. සැපයක් භුක්ති විඳිනවා වගේම තව දවසක මට දුගියෙක් වෙන්න වෙනවා කියන කාරණාව, එහෙම වෙන්න පුළුවන් කියන කාරණාව තේරුම් අරන් ජීවත් වෙන එක හරි වටිනවා. අනිත් නිසා මේ ගාථා රතනින් සඳහන් කළේ හැම වෙලාවෙම කෙනෙකුට පුළුවන් නම් ශෝක නොකර ජීවත් වෙන්න. ශෝක නැතුව ජීවත් වෙන්න. ඒක හරි උසස් බවක්. ඒක උතුම්ම මංගල කාරණාවක්. ඒතර මේ ලෝකේ මොනවද මංගල කාරණා කියලා කියන්නේ? මේ ලෝකේ තියෙන උසස්ම දේවල් වලට මංගල කියලා කියන්නේ.
එන මංගල කාරණා 38ක් දේශනා කළා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන උසස්ම කරුණු 38. මේට වඩා උසස් නැහැ. උසස්ම කාරණා 38 මංගල කාරණා. එහෙනම් ශෝක නොකර ජීවත් වෙන්න පුළුවන් නම් මේ ලෝකේ තියෙන උසස්ම කරුණකින් සමන්විතයි. යමෙකුගේ මරණය සම්බන්ධයෙන් හෝ වේවා වෙනත් කාරණාවක් සම්බන්ධයෙන් හෝ වේවා ශෝක කර කර ජීවත් වෙනවා නම් අර ලෝකේ අති උසස් කාරණාවකකින් ඔහු ඈතට ගිහිල්ලා ආන් ඒ කරුණ තේරුම් අරගෙන හැකිතරම් දුක ශෝකය අවබෝධ කරගෙන මේ දෙකම එක විදිහට දරාගන්න ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට මනාවම මඟ පෙන්වලා තියෙනවා. මනාව ධම දන්න කෙනෙක් කිසිම කරුණක් සම්බන්ධයෙන් පශ්චාත්තාපයටපත් නොවෙන කෙනෙක්. පශ්චාත්තාපයට පසුතැවීමටපත් නොවන කෙනෙකුට මොන තරම් සහනයක් තියෙනවද? ඒ සහනය මේ ජීවිතයේ තුලදීම අපිට භුක්ති විඳින්න අවස්ථාව මේ ධම තුලින් දීලා තියෙනකොට අපි තවත් කුමක් සඳහා සතුට නැති කරගෙන දුක උපදවනවද? හැමදාම ශෝක නොකර ජීවත් වෙන්න ධර්මයේ තුලින් පොහොසත් වෙන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ධම්මනදී පිට ධර්මදේශනා මාලාවේ අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ ගල්නෑව ගලේ වෙලපාර උබුදු නිවසේ පදිංචි ඥානලතා අබේසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් පුණ්‍යානුමෝදනා කරනු ලබනවා. සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් වූ HKG පොඩිමණිකා මෞතුමියට අබේසිංහ පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන අතර නිදන ප්‍රාප්ත වුණ MUB අබේසිංහ ආදරණීය පියතුමාටත් ජයසිරි අබේසිංහ කාන්ති අබේසිංහ යන සහෝදරයා හා සහෝදරියටත් පවුලේ අනිකුත් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. දේශකයන්න් වහන්සේටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදා වේවා. උතුම් වූ ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාව සංවිධානය කරන සරත් ශාන්ත දේශප්‍රිය මහත්මයා එම මහත්මිය ඇතුළු දුවදරුවන්ට පවුලේ අනිකුත් සියලුම දෙනාට මේ උතුම් ධර්ම දානමය කුසලය තුනුරුවන්ගේ ආශිර්වාදයක් ලැබේවා. දැනට තරමක අසනීප තත්වයෙන් පසුවන සරත් ශාන්ත දේශප්‍රිය මහත්මයාගේ දයාබරණීය මෑණියන්ට ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සඳහා මේ කුසලයක් තුනුරුවන්ගේ ආශිර්වාදයක් හේතු වේවා. අප විසින් පින් අනුමෝදන් කළ දයාබරණීය පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ මෑණියන් ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. අපි හැම කෙනෙකුටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීම සඳහා වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නප්‍රිය ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ප්‍රාර්ථනීය බෝධියෙන් සැප සහිතවම අමා මහ නිවනින් සැනසෙන්න මේ සියලු කුසල ධර්මයන් හේතු වේවා කියලා අපිද ආශිර්වාද කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ